ආයුබෝවන් නැතිව දුව පුතේ. දැකපු හින ඇති හින වලට යන පාර ඇති කියන විශ්වාසෙත් එක්ක අද කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ නිෂ්පාදන ගිණුම්. නිෂ්පාදන ගිණුමක් කියලා කියන්නේ භාණ්ඩ තොගයක නිෂ්පාදිත වියදම නිෂ්පාදනය කරන්න කියපු පිරිවැය හොයන ගිණුම. එහෙනම් නිෂ්පාදන ගිණුමෙන් හොයන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. මේකටම අපිට නිෂ්පාදන පිරිවැය. මෙන්න මේ නිෂ්පාදන පිරිවැය කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියපු වියදම පිරිවැය කොටස් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා ඍජු වියදම්, අනිත් එක අපි කියනවා වක්‍ර වියදම්. මොකක්ද එහෙනම් මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියපු පිරිවැය ඍජුයි වක්‍රයි කියන්නේ? ඍජු කියලා කියනවා අපි භාණ්ඩ එකකයක් සමග ඍජුවම හඳුනාගත හැකි. ඒ කියන්නේ භාණ්ඩ ඒකකයක් හදන්න ගියපු මොකක් හරි එකක පිරිවැය මෙන්න මෙච්චරයි. එකකට ගියපු ගාණ මෙන්න මෙච්චරයි කියන්න පුළුවන් නම් ඒකට කියනවා ඍජු වියදම්. එකක් හදන්න අපි හිතමුකෝ පුටුවක් හදන්න ලී අඩි දෙකක් ගියා. අඩි 10ක්. ඔන්න ඔහොම කියන්න පුළුවන් නම් ඒකට කියනවා ඍජු වියදම්. වක්‍ර වියදම් කියලා කියන්නේ එහෙම භාණ්ඩ ඒකකයක් සමග ඍජුවම හඳුනා ගන්න බැරි. භාණ්ඩයකට මෙන්න මෙච්චර ගියා කියන්න බැරි වියදම් වලට කියනවා වක්‍ර වියදම්. අර පුටුවම ප්ලේන් කරන්න ගියපු තින්ත ප්‍රමාණය අපිට කියන්න බෑ. අන්න එහෙනම් ඒව වක්‍ර වියදම්. ඒ පුටුව හදන්න ගියපු විදුලි වියදම. විදුලිය කොච්චර ගියාද? අපි ඒව දන්නේ නැහැ. රක්ෂණය කොච්චර ගියාද? අපි ඒව දන්නේ නැහැ. අන්න ඒවට කියනවා වක්‍ර වියදම්. හරි. මෙන්න මේ ඍජු වියදම අපි ආකාර තුනක් ඇතුළේ ඉගෙන ගන්න. එකක් ඍජු ද්‍රව්‍ය පිරිවැය. අනිත් එක ඍජු ශ්‍රම පිරිවැය. අන්තිම එක ඍජු වෙනත් වියදම්. ඍජු වෙනත් වියදම් නැත්නම් ඍජු වෙනත් පිරිවැය. ඔන්න ඍජු වියදම් වල කොටස් තුන. ඍජු ද්‍රව්‍ය කියන්නේ භාණ්ඩ ඒකකයක් සමග හඳුනාගත හැකි ඍජු ද්‍රව්‍ය ප්‍රමාණය. භාණ්ඩ ඒකකයට ඍජුවම දායක වුණ ද්‍රව්‍ය ප්‍රමාණය. පුටුව හදන්න ගියපු ලී ද්‍රව්‍යනේ. අන්න ද්‍රව්‍ය ප්‍රමාණය ඍජු ද්‍රව්‍ය. ඊට පස්සේ ඍජු ශ්‍රමය කියලා කියනවා භාණ්ඩ ඒකකයක් හදන්න ගියපු ශ්‍රම වියදම. ඍජුවම දායක වුණ ශ්‍රම ප්‍රමාණය. වඩු කාර්මිකයට එක පුටුවක් හදන්න රුපියල් 500ක් දුන්නා ඍජු ශ්‍රමය. ඍජු වෙනත් කියලා කියනවා ඍජුවම භාණ්ඩ ඒකකට ඍජුවම දායක වුණ මේ දෙකටම අයිති නැති ඒවා. ඍජු ද්‍රව්‍යවත් ඍජු ශ්‍රමයවත් වෙන්නේ නැති ඒවා. ඕක ඇතුලේ තියෙනවා පුරස්කාරය. ධර්මම දේ ගොඩක් පුරස්කාරය. තව අපිට ගන්න පුළුවන් වුණා කතෘබාම් කියන එක. මේ ඍජු වෙනත් ඇතුළට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වක්‍ර වියදම් වලත් කොටස් තුනක් තියෙනවා. ඒකේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් වියදම්. මොකද්ද වක්‍ර ද්‍රව්‍ය කියන්නේ? එහෙනම් අර වක්‍ර වියදම් කිය ඍජුවම හඳුනා ගන්න බැරි ඒවනේ. අන්න ඍජුවම හඳුනා ගන්න බැරි ද්‍රව්‍ය ටික වක්‍ර ද්‍රව්‍ය. ඍජුවම හඳුනා ගන්න බැරි ශ්‍රම පිරිවැය වක්‍ර ශ්‍රමය. ර්ජුවම හඳුනා ගන්න බැරි වෙනත් ටික වක්‍ර වෙනත් වෙනවා. දැන් ඍජු ද්‍රව්‍ය අපි පුටුවක් ගැන කතා කරේ. ඍජු ද්‍රව්‍ය වෙනවා. ඒකෙලි වක්‍ර ද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන් වුණා. ඇන ටික ගන්න පුළුවන්. ඊට අමතරව කියන වැලි කඩදාසි වගේ ඒවා වක්‍ර ද්‍රව්‍ය වෙනවා. වක්‍ර ශ්‍රමය. දැන් පුටුව හදන්න ඍජු ශ්‍රමය වඩු කාර්මිකයකට වක්‍ර ශ්‍රමය වෙන්න පුළුවන්. වඩු සහායකගේ වැටුප. වඩු සහායකගේ වැටුප. වක්‍ර වෙනත් වෙන්න පුළුවන් මෙතෙන්දී අර විදුලිය රක්ෂණය කියන අනිත් දේවල් ටික. හරි. ඊට පස්සේ අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ ඍජු වියදම් තුනේ අවසාන එකතුව අපි කියනවා ප්‍රාථමික පිරිවැය. මේ තුනේ එකතුව ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජුවනත් වල එකතුව ප්‍රාථමික පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් වල එකතුව නිෂ්පාදන පොදු කාර්ය වියදම. පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඊට පස්සේ එහෙනම් ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයයි කියන දෙකේම එකතුව තමයි නිෂ්පාදන පිරිවැය වෙන්නේ. ඕක තමයි නිෂ්පාදන පිරිවැය ගැන කතා කරන්න තියෙන්නේ. හරි. දැන් මේ නිෂ්පාදන ගිණුමත් එක්ක අර ද්‍රව්‍ය කියලා වචනයක් තිබ්බනේ. ඔන්න ඔය ද්‍රව්‍යවල
කොටස් තුනක් තියෙනවා. අමුද්‍රව්‍ය, නොනිමි ද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය. මේක පිළිබඳව සම්පූර්ණව කතා කරනවා ඒ කේස් දෙක ප්‍රමිතේ, තොග ප්‍රමිතේදී. නමුත් අපි මෙතෙන්දී කතා කරන්නේ මේකට ඕන ටික විතරක්. ඒ තමයි නිෂ්පාදන ගිණුමේදී අපි අනිවාර්යයෙන්ම අදාළ කරගන්නේ අමුද්‍රව්‍ය සහ නොනිමි ද්‍රව්‍ය ටික විතරයි. මේ දෙක කොහොමද නිෂ්පාදන ගිණුම ඇතුළේ අපි දාන්නේ? සමහර අවස්ථා තියෙනවා නිමි ද්‍රව්‍ය ටිකක් නිෂ්පාදන ගිණුම ඇතුළේ ගලපන. ඒ තමයි විකිණීමට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක්, නිමි තොග ප්‍රමාණය පමණක් වෙළඳ ගිණුමට මාරු කරයි කියලා තියෙනවා. නම් එහෙමත් නැත්නම් නිමි ද්‍රව්‍ය තොගද නිෂ්පාදන ගිණුම තුල ගලපයි කියලා තියෙනවා. නම් ඒ වෙලාවට නිමි ද්‍රව්‍ය ටිකක් ගලපන්නේ නිෂ්පාදන ගිණුම ඇතුලේ. ඒක තමයි මතක තියෙන්න ඕන. හරි. මේ හැම එකේම තියෙනවා ආරම්භක සහ අවසාන කියලා තොග. ආරම්භක අමුද්‍රව්‍ය, අවසාන අමුද්‍රව්‍ය. ඔය දෙකම තියෙනවා. දැන් ආරම්භක අමුද්‍රව්‍ය මොක වුණත් ආරම්භක අමුද්‍රව්‍ය නොනිමිද මොක වුණත් කමන්නේ. ආරම්භක ටික නිෂ්පාදන ගිණුමේදී අපි එකතු කරනවා. දැන් තුනකදී වෙන්නේ අමුද්‍රව්‍ය වෙනම තැනක, නොනිමි ද්‍රව්‍ය වෙන තැනක, නිමි ද්‍රව්‍ය වෙනම තැනක. නමුත් තැන කොතන වුණත් ආරම්භක ටික අපි එකතු කරනවා, අවසාන ටික අපි අඩු කරනවා. ඒක තමයි මතක තියාගන්න ඕන. හරි. ඊට පස්සේ ආරම්භක අමුද්‍රව්‍ය අපි නිෂ්පාදන ගිණුමේ ඍජු ද්‍රව්‍ය. එහෙමත් නැත්නම් ඒකට වචනයක් කියනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන එක ඇතුලේ ආරම්භක තොග. මුලින්ම ආරම්භක අමුද්‍රව්‍ය තොගය කියන එක තමයි නිෂ්පාදන ගිණුමේ උඩින්ම තියෙන්නේ. ඒකට ලකුණු එකතු කළා කියන එක අවශ්‍යම නැහැ. හරි. ඊට පස්සේ මේ ඍජු ද්‍රව්‍ය නැත්නම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන එක ඇතුලේ තව තියෙනවා අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලි, අමුද්‍රව්‍ය පැටවුම් කුලි. කොහොම කියන ඒවා එකතු වෙනවා. ඕකෙන් අඩු වෙනවා අමුද්‍රව්‍ය ආපසු යැවි. ඊට පස්සේ ඔන්න ඒ ටික ඔක්කොම අඩු කළාට පස්සේ තමයි අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කරන්නේ. අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කරනවා. මම කිව්වා ආරම්භක තොග එකතු කරනෝනේ. අන්න ආරම්භක අමුද්‍රව්‍ය තොග ලකුණු නැතත් මෙතන තියෙන්නේ එකතු කිරීම. අවසාන අමුද්‍රව්‍ය තොග අඩු කරනවා. මෙන්න අඩු කළ අවසාන අමුද්‍රව්‍ය. මේකේ අන්තිමට එන උත්තරේ තමයි කියන්නේ ඍජු ද්‍රව්‍ය නැත්නම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඊළඟට නොනිමි නිෂ්පාදනය කිරීමේ තැන් දෙකක් ගලපන්න පුළුවන්. හරි. ඒ තැන් දෙක වෙන්නේ එකක් ප්‍රාථමික පිරිවැයට පස්සේ ගලපන්න පුළුවන්. අනිත් එක ගිණුමේ අවසාන, නිෂ්පාදනය ගිණුමේ අවසානෙට ගලපන්නත් පුළුවන්. ඒකදී අපි කියනවා ප්‍රාථමික පිරිවැයට ගණනය කරනවා. එහෙමත් නැත්නම් මුළු නිෂ්පාදන පිරිවැයට අගය කරනවා. හරි. ඕකෙදී කොයි විදිහට ප්‍රාථමික පිරිවැයට අන්තිමට වුණත් අවසාන පිරිවැයට අන්තිමට වුණත් කොයි විදිහකට අපි කරන්නේ එකම තැනක අපිට පුළුවන් ආරම්භ නොනිමි ද්‍රව්‍ය එකතු කරලා එතනම අවසාන නොනිමි ද්‍රව්‍ය අඩු කරලා ඔය දෙක අතර වෙනස අඩු වීමක්ද වැඩි වීමක්ද ඒක නිෂ්පාදනය ගිණුමට එකතු වෙනව නැත්නම් අඩු වෙන තැන කොයි වේවුණා. නිමි ද්‍රව්‍යයක් මෙහෙමයි. අවසාන නිෂ්පාදන පිරිවැය හෙව්වට පස්සේ ආරම්භක නිමි ද්‍රව්‍ය එකතු කරලා අවසාන නිමි ද්‍රව්‍ය අඩු කරනු. හැබැයි ගැළපීමක කියලා තිබ්බොත් විතරක්. ඔන්න අපි දැන් නිෂ්පාදන ගිණුම් වල වැදගත් කරුණු සියල්ල කතා කළා. දැන් අපිට කතා කරන්න තියෙන ආකෘතිය. අපි ආකෘතිය කතා කරනවා 2016 උසස් පෙළ ගානක් එක්ක. ආකෘතිය කියන එක වෙනම දෙන්නේ නැතුව ආකෘතිය ගැන අපි කතා කරනවා 2016 උසස් පෙළ ගානක් එක්ක. 2016 උසස් පෙළ ගානේ දැන් මම හැමදාම කියනවා අපි ඉස්සෙල්ලම කරන්න ඕන මොකක්ද අවශ්‍ය වෙන්නේ? ආකෘති මොනවද? ඒව රූල් කරනවා. මේක ඉස්සෙල්ලම කියනවා ලෙජර් ගිණුම් ටිකක් ගහන්නලු. ඊට පස්සේ නිෂ්පාදන ගිණුම් ආදායම් ප්‍රකාශය. නමුත් දැන් මම මේ පාඩම ඇතුලේ කතා කරන්නේ නිෂ්පාදන ගිණුම් විතරක් හින්දා මම මේකේ නිෂ්පාදන ගිණුම් කියන කොටස දෙවනි ප්‍රශ්නේ අවශ්‍ය වන්නේ කියන එකේ දෙවනි එක විතරක් කතා කරනවා. එහෙනම් අපි දැන් ගහනවා නිෂ්පාදන ගිණුමක ආකෘතිය. නිෂ්පාදන ගිණුමක ආකෘතිය. නිෂ්පාදන ගිණුමක ආකෘතිය උඩින්ම ලියන්න ඕන. ව්‍යාපාරයේ හිස්තන ව්‍යාපාරයේ හිස්තන
දිනෙන් අවසන් වර්ෂ සඳහා නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ගිණුම. ඊට පස්සේ තමයි මේක දහස් වලින් නම් අපි හදන්නේ දහස් ලකුණු දාන්න ඕන දකුණු පැත්තේ උඩ. ඊට පස්සේ පටන් ගන්නවා අන්න මම කිව්වා මුලින් මෙන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය. ආරම්භක අමුද්‍රව්‍ය තොගය. ඊට පස්සේ ඒක ඇතුලේ තිබ්බනේ එකතු කළා ගැනුම් අමුද්‍රව්‍ය. ගැනුම් අමුද්‍රව්‍ය. අන්න ඊට පස්සේ ඔක ඇතුලේ ගෙනීම ඔගොල්ලෝ ඒ ඔක්කොම අපි ස්ථානක් තියලා අන්න අඩු කළා අවසන් අමුද්‍රව්‍ය තොගය කියලා ලියනවා. අවසන් අමුද්‍රව්‍ය තොගය. මොකද මේ ඊටත් තිබ්බ මේක ඇතුලේ තව ගලපන්න දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ අවසන් අමුද්‍රව්‍ය තොගයට පස්සේ මේක එන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. මේකට ඊට පස්සේ එකතු වෙනවා ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත්. ඒකෙදි අපි වියදම් දෙකේ නම් දෙක ලිව්වනම් ඇති. වියදම් වල නම් ලිව්වනම් හරි. දැන් අපි යන්නේ ඒකට ඉඩ තියලා. ඒකෙන් පස්සේ ඉන්නේ ඒකට අපි කියනවා ඉඩ තියලා ඒකට. ඒකෙන් පස්සේ එකට ලියනවා ප්‍රාථමික පිරිවැය. මෙතෙන් තියෙන උත්තරේ. හරි. ඊට පස්සේ ප්‍රාථමික පිරිවැයට පස්සේ තමයි අපි ගලපන්නේ නිෂ්පාදන පොදු කාර්ය. අන්න ඊට පස්සේ එකතු කළා නිෂ්පාදන පොදු කාර්ය වියදම්. නිෂ්පාදන පොදු කාර්ය වියදම්. හරි. දැන් ඕකෙදි අර වගේ වෙන් කරන්නේ ඔක්කොම පොදුවේ ලියන්නේ. පොදුවේ ලියලා අන්තිමට තමයි ගන්න. හරි. අපි බලමු. දැන් මේකේ නොනිමි ගැන අපි බලන්න ඕනනේ. අමුද්‍රව්‍ය හරි. තව අනිවාර්යෙන් ගලපන එකක් තියෙන නොනිමි. නොනිමි ගැන මේ ගානේ කියන්දියාම කියනවා 8 වෙනි ගැලපීමේ නොනිමි ද්‍රව්‍ය නිෂ්පාදන පිරිවැයට අගය කළ. එහෙනම් නොනිමි ගලපන්න නිෂ්පාදන ගිණුමේ අවසානයේ. අන්න අපි නිෂ්පාදන ගිණුමේ අවසානයේදී මෙන්න මෙහෙම ලියනවා. එකතු කළා මුල නොනිමි නැත්නම් ආරම්භක නොනිමි, අඩු කළා අග නොනිමි නැත්නම් අවසාන නොනිමි. මේකේ මුලද ආරම්භද වචනය අදාළ නැහැ. කොහොම හරි මේ විදිහට ලියවෙන්න තමයි අවශ්‍ය. හරි. දැන් තමයි අපි මෙතනින් ඉදිරියට ඕන කටයුතු ටික කරන් යන්නේ. හරි. බලමු. කියනවා දිමුත් ඔහුගේ පෞද්ගලික ඉතුරුණු ලක්ෂණ 9ක් ආයෝජනය කළ ව්‍යාපාරය ආරම්භ කළා. ලක්ෂණ 9ක එක නිෂ්පාදන ගිණුමට අදාළ නැහැ. ඒක ප්‍රාර්ථනා. ඊළඟ එක මුදල් ලැබීම් ගෙවීම් ජර්නල් වල ගනුදෙනු තියෙනවා. හරි බලමු. විකුණුම් තියෙනවා, ණය ගැති ලැබීම් තියෙනවා. විකුණුම් කියන්නේ වෙළඳ ගිණුමට අදාළ එකක් නැත්නම් ආදායම් ප්‍රකාශයට අදාළ එකක්. ණය ගැති ලැබීම් කියන්නේ ඒක අදාළ වෙන්නේ මූල්‍ය தත්ත්ව නැත්නම් ණය ගැති පාලන ගිණුමට. අමුද්‍රව්‍ය ගැනුම් අන්න අමුද්‍රව්‍ය ගැනුම් විදියට තියෙනවා 1200ක්. අන්න අමුද්‍රව්‍ය ගැනුම් එකක් තියෙනවා අමුද්‍රව්‍ය කියලා. අපි ගහමුකෝ අමුද්‍රව්‍ය වලට දැන් මේ ගානෙත් ඒ අර උඩ එකේ ඉල්ලන අමුද්‍රව්‍ය ගැනුම් කියලා ගිණුමක් අන්න අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම ගහමු. ඒතර අමුද්‍රව්‍ය ගැනුම් 1200ක් තියෙනවා. ඒක මුදලට ගන්න මුදල්. ඊළඟට තියෙනවා ණය හිමි ගෙවීමක් තියෙනවා. ණයට ගැනුම් අනිවාර්යෙන් තියෙන්න ඕන. අන්න එහෙනම් අපි ඒක හොයාගන්න ගහනවා. ණය හිමි ගිණුම. ණය හිමි පාලන ගිණුම. බලමු. ණය හිමි ගෙවීමක්. ණය හිමි ගෙවුවන් දිත්ත ස්ථාන ණය හිමි හර මුදල් බැර. අන්න මුදල් කියලා ණය හිමියන්ට 800ක් හර කරනවා. බලමු. අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවූ අත්තිකාරම් 300යි. අන්න ඒක අමුද්‍රව්‍යමනේ. අන්න අපි ඒකට ගහමු දැනට ටී ගිණුම අත්තිකාරම් ගිණුම කියලා. අත්තිකාර. අපිනේ ගෙවලා තියෙන්නේ අත්තිකාරම ගෙවුවන් ඒක අපි වත්කම මුදල් බැර අත්තිකාරම හර 300යි. හරි. ඊළඟ එක යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන. එනේ යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන මොකක්ද ව්‍යාපාරයක? මේ ව්‍යාපාර නිෂ්පාදන ව්‍යාපාරයක්. දැන් නිෂ්පාදන ව්‍යාපාරයක කියලා තියෙන යන්ත්‍ර ක්‍රියාකරු. මේක ගැන වෙන මොකුත් කියලා නැහැ. එහෙනම් අපිට ගන්න වෙනවා මේ ව්‍යාපාරේ ප්‍රධානතම ශ්‍රමය නැත්නම් ඍජු ශ්‍රමය වෙන්නේ යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප විදියට ගන්න වෙනවා. අන්න එහෙනම් ඒක අර පරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙලට පස්සේ ලියනවා යන්ත්‍ර ක්‍රියාකරු වේතන කියලා වටිනාකම තියෙනවා 400ක්. 400ක් අන්න පළවෙනි තීරුවට දානවා අපි 400. හරි. බලමු ඊළඟ එක. නිෂ්පාදන සුපරීක්ෂකවරුන්ගේ වැටුප 700යි. අන්න නිෂ්පාදන සුපරීක්ෂක වැටුප. ඒවා පොදු කාර්ය නිෂ්පාදන පොදු කාර්ය ලිව්වා. නිෂ්පාදන සුපරීක්ෂක වේතන කියලා මෙතනින් ලියලා වටිනාකම විදියට තියෙනවා 700ක්. ඒක දැම්මා. ඊළඟ එක කර්මාන්ත ශාලා විදුලිය. අන්න කර්මාන්ත ශාලා විදුලිය කියන්නේ
නිෂ්පාදන පොදු කාර්යය. කර්මාන්ත ශාලා විදුලිය. කර්මාන්ත ශාලා විදුලිය කියලා තියෙනවා 60ක්. ඊළඟ එක කර්මාන්ත ශාලා කුලී කියලා තියෙනවා. කර්මාන්ත ශාලා කුලී ඒකත් පොදු කාර්යයයි. ඒක 600යි. අපි බලමු ඊළඟට පරිපාලන වියදම් අදාළ වෙන්නේ නිෂ්පාදන ගිණුමට නෙමෙයි ආදායම් ප්‍රකාශයට. ඊළඟ එක අපි බලමු යන්ත්‍ර මිලදී ගැනීම. යන්ත්‍ර මිලදී ගැනීම කියන්නේ වත්කම් මිලදී ගැනීමක්. ඒක නිෂ්පාදන ගිණුමට අදාළ නැහැ. යනුණට විකුණු ජර්නලය 12000යි අදාළ වෙනවා ආදායම් ප්‍රකාශයට. ගැනුම් ජර්නලය 8000යි. අන්න ගැනුම් ජර්නලය 8000 හින්දා ණය හිමි බැර කරනවා 8000 ගැනුම් කියලා. ඊළඟ එක ආපසු එවුම් 500යි. ආපසු එවුම් අදාළ වෙන්නේ ආදායම් ප්‍රකාශයට. ඊළඟට අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවූ අත්තිකාරම් ලක්ෂයක් වටිනා අමුද්‍රව්‍ය පමණක් අන්න ලැබිලා. මේ කාලේ අවසන් වෙනකොට අපිට ලැබිලා තියෙන්නේ ලක්ෂක ඒව විතරයි. හැබැයි මේවා මෙතෙක් ගිණුම් වල සටහන් කරලා නැහැ. අත්තිකාරම් 300ක් තියෙනවා. 300න් 100ක් අපිට ලැබෙනුනේ. අන්න අත්තිකාරම් බැර කරනවා 100ක් අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය හර කරනවා 100ක් අත්තිකාරම් කියලා. හරි. ඊළඟ එක ණයගැතියන්ගෙන් ලැබිය යුතු ණයගැති නම් අනිවාර්යෙන් ඒක බොල් ණයක් වෙනවා. බොල් ණය ටික අදාළ වෙන්නේ ආදායම් ප්‍රකාශ. ඊළඟට කර්මාන්ත ශාලා කුලිය ලක්ෂ 2ක් වන අතර පළමු වාර්තුව සඳහා කුලී ගෙවා ඇත. හැබැයි අපි දැන් මෙතන එහෙනම් කර්මාන්ත ශාලා කුලිය විදිහට 600ක් දැම්මනේ ගිණුම ඇතුලේ. හැබැයි අපි මේ 600 ඇතුලේ තියෙන කාර්තුවක නැත්නම් මාස 3ක ඒවා. හැබැයි අපි මේ ගන්න හදන්නේ එක මාසයකටයි. එහෙනම් මාස 3ට 600යි මාසෙක ඒවා 200යි. එහෙනම් අපි පොදුකාර්ය වියදම් ඇතුලේ දාන්නේ පොදුකාර්ය පිරිවැය ඇතුලේ දාන්නේ 200ක් විතරයි කර්මාන්ත ශාලා කුලිය. ඊළඟ එක අප්‍රේල් මාස සඳහා රුපියල් 50000ක් වූ විදුලි බිල 2016 5 10 දින ලැබී ඇත්. අන්න දැන් අප්‍රේල් මාස විදුලි බිල ලැබිලා තියෙන්නේ ඊළඟ මාසේ. විදුලි වියදම් විදිහට අපි 60ක් ගෙවලා. හැබැයි අපේ මාසේ විදුලි වියදම වෙන්නේ 50යි. එහෙනම් අපි පොදුකාර්ය වියදම් ඇතුළට දාන්නේ අපේ කාලච්ඡේදයේ වියදම විතරයි. එහෙනම් 50ක් විදිහට දානවා. හරි. ඊළඟ එක යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 10ක් වන අතර සුන්බුන්නගේ 400කි යන්ත්‍ර සරලමාක්‍රමයට ෂය කරනු ලබයි. යන්ත්‍ර ෂය අදාළ වෙන්නේ නිෂ්පාදන ගිණුමට. එහෙනම් යන්ත්‍රය අරන් තියෙන යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ 40යි නැත්නම් 4000යි. සුන්බුන්නගේ ලක්ෂ 4යි නැත්නම් 400යි. ඵලදායී ජීව කාලය අවුරුදු 10යිලු. මෙහෙම බෙදුවොත් එන්නේ අවුරුද්දක ඒවා. මේ එන උත්තරෙන් අපිට ඕන මාසෙක ඒවා. එහෙනම් මේ උත්තරේ ගුණ කරනවා 12න් එකකින්. හරි. 400 කියන්නේ 3600 3610 බෙදලා 12න් එකයි කියන්නේ උත්තරය එනවා 30. උත්තරය 30යි. එහෙනම් අන්න යන්ත්‍රශය විදියට පොදුකාර්ය පිරිවැය ඇතුලේ දානවා 30. යන්ත්‍රශය 30යි. හරි. ඊළඟ එක අවසානයේදී තොග ශේෂයන් පහත පරිදිම අමුද්‍රව්‍යයන් අවසන් අමුද්‍රව්‍ය 300යි. මෙන්න 300යි වරහන් කරන අවසන් අමුද්‍රව්‍ය. අවසන් නොනිමි ද්‍රව්‍ය විදියට තියෙන 80ක්. අන්න අග නොනිමි කියන එකට වරහන් ඇතුලේ දානවා 80. නිමි භාණ්ඩ 100යි. අපිට නිමි භාණ්ඩ අදාළ වෙන්නේ නෑ නිෂ්පාදන ගිණුමට. දැන් බැලුවහම ආරම්භක නොනිමි නෑ. ආරම්භක නොනිමි නෑ. ආරම්භක අමුද්‍රව්‍යයක් නෑ. හේතුව මේ ව්‍යාපාරය අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරය. අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක ආරම්භක තොග නෑ. හරි. දැන් බලමුකෝ අපි දැන් අත්තිකාරම් ගිණුම තුලනය කරාම හරි අත්තිකාරම් 200යි. ඒක නිෂ්පාදන ගිණුමට අදාළ නෑ. අපි ණය හිමි ගිණුම තුලනය කරනවා. ණය හිමි ගිණුම තුලනය කළාම අන්න ගැනුම් ජර්නලයේ 8000ක් තියෙනනේ අමුද්‍ර මේ ගැනුම් විදියට. අන්න එහෙනම් 8000 අපිට දාන්න පුළුවන් තොග ගිණුමට. අන්න 8000යි. අමුද්‍රව්‍ය ගිණුමට දැම්මා අමුද්‍රව්‍ය විදියට එනවා 9300. අමුද්‍රව්‍ය 9300. අමුද්‍රව්‍ය ගැනුම්. අන්න අමුද්‍රව්‍ය ගැනුම් වලට දානවා අපි 9300යි. තුලනය කරමු. 9300න් 300ක් අඩු වුණාම උත්තරේ
9,000යි. අන්න පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය විදියට එන්නේ 9,000යි. ඒකට එකතු වෙනවා යාන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප. අන්න ප්‍රාථමික පිරිවැය 9,400යි. දැන් යනවා කම්හල් පොදුකාර්ය වියදම් ටික එකතු කරන්න. කම්හල් පොදුකාර්ය වියදම් විදියට එනවා 980ක්. අන්න 9,400යි 980යි උත්තරේ විදියට එනවා 10,380ක්. 10,380යි. මෙන්න නොනිමිබල එනවා ඍණ 80ක්. එතකොට උත්තරය 10,300යි. එහෙනම් මේ ව්‍යාපාරයේ මෙන්න මේ උත්තරේ ඉස්සරහින් ලියනවා නිෂ්පාදන පිරිවැය 10,300. හරි. මේ තමයි නිෂ්පාදන කිව්ව. දැන් අපි හිතමුකෝ මේක ගෙනීමේ කුලී තිබ්බ කියලා. ගෙනීමේ කුලී තිබ්බ නම් ගැනුම් වලට එකතු කරනවා. අපි හිතමු ආපසු යවුම් තිබ්බ කියලා. එහෙනම් මෙතනින් ගැනුම් වලින් අඩු කරනවා. අපි හිතමුකෝ මෙතන තිබ්බ කියලා පුරස්කාර. පුරස්කාර නම් මේ ප්‍රාථමික පිරිවැයට උඩින් එකතු කරනවා. පුරස්කාර ටික. අපි හිතමුකෝ දැන් අන්න නිමි ද්‍රව්‍ය තිබ්බ කියලා. මෙන්න මේ නිෂ්පාදන පිරිවැයට පස්සේ එකතු කළා මුල නිමි, අඩු කළා අග නිමි කියලා. ඒකෙත් මේ විදියට වෙනස අරන් උත්තරේ ගන්නවා. ඒන උත්තරේ ඉස්සරහින් හැබැයි අපි ලියන්නේ වෙළඳ ගිණුමට මාරු කළ නිෂ්පාදන පිරිවැය. නැත්නම් තොගයේ පිරිවැය කියලා. මෙන්න මේ එන අන්තිම උත්තරේ. තව තැනකට අපිට ගලපන්න පුළුවන්. ඒ තමයි අපි හිතමු නිෂ්පාදන ව්‍යාපාර. මේකේ ආදායම් ප්‍රකාශය දාන්න තියෙනෝනේ. මෙන්න මේකේ ආදායම් ප්‍රකාශය ගැනුම් ගාවට ලියන්නේ මෙන්න මේ කියන නිෂ්පාදන පිරිවැය. ගැනුම් ගාව. තව තිබ්බොත් නිමි ද්‍රව්‍ය ගැනුම් අපි ඒකත් ගැනුම් ගාවෙන් දානවා. නමුත් මේ ව්‍යාපාරේ නිෂ්පාදනය කිරීමක් තියෙන හින්දා මේ ටික සම්පූර්ණයෙන්ම දානවා ආදායම් ප්‍රකාශයේ ගැනුම් වෙනුවට. හරි. මේ කතා කළා නිෂ්පාදන ගිණුම් කියන පාඩම. දැන් නිෂ්පාදන ගිණුම් පාඩම ඇතුලේ ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න WhatsApp නම්බර් එක හරහා. නැත්නම් චතුරපත්‍රණගේ accounting Facebook page එක හරහා එකතු වෙන්න. එහෙමත් නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක යටින්. කමෙන්ට් එකක් දාලා ඔයාලගේ ගැටලු යොමු කරන්න. හැම ගැටලුවකටම උත්තර ලබා දෙනවා, පිළිතුරු ලබා දෙනවා. මේ කාලය තුලද කොහොම හරි හීනෙට යන්න, හීන ජය ගන්න. හීන ජය ගන්න ඕන උදව්ව පාර දිගේ යද්දී ඔයාලට හම්බ වෙන බාධක කඩළු පනින්න ඕන. ඉනිමග මං සපයන්නම්. පුළුවන් පරිමිටම ඔයාලට ඉනිමග සපයනවා. කොහොම හරි ඒ කඩුල්ල පනින්න ජීවිතේ ජය ගන්න. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ විභාගෙ ලියන. දරුවෝ සියලු දෙනාම නිෂ්පාදන ගිණුම් කියන පාඩම 100%කට ආසන්න වෙන 100%ක් නැත්නම් 90%ක් හරි මේ තුලින් ආවරණය වුණා කියන විශ්වාසයක් තියෙනවා. එහෙනම් පුතේ යාළුවන්ට අනිවාර්යෙන්ම කියන්න, යාළුවන්ට අනිවාර්යෙන්ම කියලා යාළුවොත් එකතු කරගන්න, channel එක subscribe කරන්න, අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සියල්ලම description එක ඇතුලේ තියෙනවා. එකතු වෙන්න අපිත් එක්ක. යාළුවන්ට කියන්න. ගමන යමු. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. එහෙනම් ඔයාලට බුදු සරණයි, ජය වේවා. හීන හැබෑ කරගන්න.